ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු සිතකින් අප සරණ ගිය අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක වදාලා මේ සංසාරයේ කෙරවලක් හොයාගන්න බෑ, මේ සංසාරය ඊටාම දීර්ඝයි කියලා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ බුදු නුවණින් දැකලා මේ සංසාරය ගැන අපට විස්තර කිව්වා. එලෙසින් කරුණු පැහැදිලි කරනකොට පිනැති බොහෝ දෙනා අපගේ භාග්‍යතුන් වහන්සේගේ සරණට පැමිණිලා මේ සසර කතරින් එතර වුණා. අදත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය මහා සංඝරත්නය විසින් අපට කියලා දෙනවා. අපි ඒ උතුම් වූ ධර්මයේ අසමින් ඔබට අපට පවතින උතුම් වූ දහම් ගැටලු निराකරණය කරගනිමින් මේ උතුම් වූ වැඩසටහන ඉදිරියට ගෙන යන්න සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් අදත් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු පුණ්‍යවන්ත මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සම්බුදු සිතක අසිරිය ගැන කතා කරන උතුම් වූ ධර්ම සාකච්ඡාව මෙලෙසින් අරඹන්නට අපි සූදානම් වෙන මොහොතේ අද දවසේ වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ පින්වත් වේරගොඩගේ තුෂාරා ස්වර්ණමාලි මහත්මිය විසින්. ඒ පින්වත් තුෂාරා ස්වර්ණමාලි මහත්මිය විසිනුයි ලෝකයේ අග්‍රම දානය වන උතුම් වූ ධර්ම දානය අද ඔබට දායාද කරන්නේ. පින්වන්ත මහා සංඝරුවනට අපි දෙපාණෙම ආරාධනා කරමු උතුම් වූ ධම්ම අවවාදයන් අපට සිදු කරන්නට. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි එතකොට කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ සිතේ පැන නැගුණු දසබල ඥාන පිළිබඳව. එහෙමයි. එතකොට මේ දසබල ඥාන අතරින් භාග්‍යතුන් වහන්සේගේ හැකියාවක් තිබුණ පින්වත්නි. කුමද්ද? අතීත අනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති කියලා. ඒතර බුදුරජාණන් වහන්සේට මේ කර්මය පිළිබඳ තියෙන අවබෝධය හරි ආශ්චර්යයි. ඒතර මේ දිව් මිනිස් ලෝකයේ අතර දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලෝකයේ යුතු කිසි කෙනෙකුට ඊතරම් අවබෝධයක් පිහිටන්නේ. මට මතකයි මේ දේශනා පිළි මුලින්ම අපි කතා කරද්දී තැනක් හම්බුණා අපිට. මේ බුදුරජාණන් වහන්සේ කාලේදී එක සිටුවරයෙක් හිටිය, ළමයි නෑ. ඒ නිසා නම් වටනවා යාට අපුත්තක කියලා. මේ අපුත්තක සිටුතුමා මැරුණාට පස්සේ ඒ ධනෙ ඔක්කොම රාජසන්තක වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට මේ ධනෙ රාජසන්තක කරලා භාණ්ඩාගාරයට ඔක්කොම යවලා එන ගමන් කුසල රත්නම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඊට බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කිව්වට පස්සේ කියනවා, අනේ ස්වාමීන් වහන්සේ පුදුමයි, මේ මිනිහා මෙච්චර කියනවා මේ රත්තරන්, ඒ කාලේ රත්තරන් කාසි පාවිච්චි කළා තියෙනවා. රෙදි කාසි පාවිච්චි කළා තියෙනවා. එහෙමයි. රත්තරන් කාසි පුරෝපු මේ රෙදි භාජන 84000ක් තිබුණා කියනවා. එච්චර ධනය. එහෙමයි. රෙදි කාසි පුරෝපු රත්තරන් භාජන 84000ක් තිබුණා කියනවා. අනිත් දේවල් ගැන කවර කතාවද කියලා අහනවා. මෙහෙම තිබිලා මේ මිනිස්සයා මේ කෑවේ බිව්වේ මේ නිකන් හරියට නිකන් අද ඉගේ කියනවා නම් බොහොම දැන් අර කරවල කට හොදුයි බතු ගන්න ඒ වගේ කියන්නේ. එච්චර දුප්පත් විදිහට කියන කෑවේ. එහෙමයි. ආවගී පොඩි කරත් එක්ක කියන.
අන්න ඒ කාරණේ සිහිපත් කරපු ගමන්ම හරි ආශ්චර්යයි ශාස්ත්‍රුන් වහන්සේගේ අර දසබල ඥාණයෙන් බලනකොට පේනවා මේ විපාකයට හේතුව පේනවා කොහොමද? මීට බොහෝ කාලයකට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර එතකොට දඹදිව තලයේ තිබුණ යුගය පසේ බුදුවරුන් යුගය. එතකොට ඒ කාලේ තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ පහළලා හිටියේ. මෙයාත් එතකොට සවැත් නුවර කෙනෙක්. මෙයා එතකොට මොකද උනේ? දවසක් මේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට මේ කෙනෙක් සේවකයෙකුට අර ශ්‍රමණයට දානි පොඩ්ඩක් දෙන්න. එච්චරයි. මෙයා කරපු පින එච්චරයි. ඊට පස්සේ මොකද වුනේ? මේ දැන් පසේ බුදුරජාණන් වහන්සේලා ගෙදර කට්ටිය දාන්න පූජා කළා. පස්සේදී ආපහු මෙයාගේ හිත අපහැදුනා කියනවා. අපරාධ මේ කැම ටික දුන්නේ කියලා. එහෙමයි. බලන්න ඒකට භාග්‍යතුන් දේශනා කරනවා දැන් දෙන්න කියපු නිසා හත්වතාවක් සුගතිය කියලා. පසේ බුදු කෙනෙකුටනේ. බලන්න නොදැනුවත් කළා දෙන්න කියපු නිසා. හත්වතාවක් සුගතිය කියනවා හත්වතාවක් සිටු මේ මනුස්ස ලෝක සිටුවරයෙක් කළා කියනවා. දානේ ආශ්චර්යයි. එක වචනෙට නේ. එක වචනෙට. ඊට පස්සේ දේශනා කරනවා ධනය නිසා ඥාතියෙක්ගේ දරුවෙක් මරපු නිසා ළමයි නෑ කියනවා. දීලා හිත අපහදවගත්තු නිසා කන්න බොන්න හිත නැමෙන්නේ නෑ කියනවා. හරි පුදුමයි. පින්කම් කරලා සමහර අය ඉන්න අනුන්ගේ පින්කමක්වත් අනුමෝදන් වෙන්න බෑ. එහෙමයි. සමහර අය ඉන්න තමන්ට පින්කම් කරන්නත් බෑ අනුන්ගේ අයගේ අනුමෝදන් වෙන්නත් බෑ. අන්න ඒ වගේ ඇට තියෙන පස්සේ මොකද්ද? මේ තමන් මොන හරි කළා දැන් දානයක් දෙන්න කිව්වනේ ලැබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන කන්න හිතෙන්නේ නැහැ, බොන්න හිතෙන්නේ නැහැ, අඳින්න හිතෙන්නේ නැහැ. හරි පුදුමයි. පරිභෝජනය කරන්න හිතෙන්නේ නැහැ. පුදුම. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය හැකියාව. දැන් මේ දෙව් මිනිස් ලෝකයාගේ මේ තියෙන ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේ දකිනවා. වෙන කිසි කෙනෙකුට පේන්නේ. එච්චර ආශ්චර්ය අద్భుත හැකියාවක් අදත් අපි මේ වගේ විශේෂ හැකියාවක් කර්ම පිළිබඳ තියෙන විශේෂ අවබෝධයක් තියෙන තැනක් ඉස්මතු කරන්නයි මහන්සි ගන්නේ. මේ දේශනාවේ නම තමයි නිබ්බේධික සූත්‍රය. ඒතර මේ නිබ්බේධික සූත්‍රයේ හරි ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි කර්මය පිළිබඳ හරි ලස්සන සුන්දර විග්‍රහයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ කර්මය ගැන විස්තර කරද්දී නිබ්බේධික සූත්‍රය දේශනා කරනවා කම්මං භික්ඛවේ වේදිතබ්බං. අන්න බලන්න මේ කර්මය කියන කාරණේ පිළිබඳව මේ අවබෝධ කරගන්න ඕන කියනවා. එහෙනම් බලන්න මේ කර්මය කියන දේ පිළිබඳ අවබෝධයක් නැත්නම් එතනම ප්‍රශ්නයක්. තේරෙනව නේද? එහෙමයි. ඒකෝර මේ කර්මය පිළිබඳ අවබෝධයක් තියෙනවනම් කර්ම රැස් වෙන එකකින් වළකින්නේ. කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මාන නිදාන සම්භව. කර්මයන්ගේ නිදානයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන කියනවා. ඊළඟ දේශනා කරනවා සම්භව වේදිතබ්බෝ. කම්මාන වේමත්තතා වේදිතබ්බෝ. කර්මයන්ගේ විවිධත්වයේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඕන කියනවා. කම්මාන විපාකෝ වේදිතබ්බෝ. කර්මයන්ගේ විපාකයන් පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඕන කියනවා. කම්ම නිරෝධෝ වේදිතබ්බෝ. කර්මයන් කොහොමද නිරුද්ධ වෙන්නේ කියලා අවබෝධයක් තියෙන්න ඕන කියනවා. කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. කර්මයන් නිරුද්ධ වෙන ප්‍රතිපදාව පිළිබඳ යාට අවබෝධයක් තියෙන්න ඕන කියනවා. කර්මයේ පිළිබඳ මෙච්චර අවබෝධයක් නැත්නම් ඒකිනා කර්ම ෂේ කරනවා කියන එක නම් සිද්ධ වෙන්නේ. ඒකයි දැන් අද යුගයේ ගත්තොත් එහෙම කර්මයේ පිළිබඳ එහෙම ලොකු අවබෝධයක් නැහැ ඇත්තටම. සිල් සමාදන් වෙන්නකෝ සීලේ සමාදන් වුණා එච්චරයි. ඊට තමන් පාවිච්චි කරන වචන, තමන් හිතන දේවල්, තමන් ප්ලෑන් කරන දේවල් පිළිබඳ කිසි බයක් නැහැ. බයක් නැත්තේ ඇයි? කර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නිසා. දැන් මේ හිතන දේ පිළිබඳව පවා විශාල කෙනෙකුට බයක් ඇති වෙනවා මේ කර්මයේ පිළිබඳව ලොකු වැටහීමක් අවබෝධයක් තියෙනවා. එහෙමයි සයන්ස්. ඔන්න විස්තර කරනවා දැන් මේ පළවෙනි කාරණේ කොහොමද? කම්මං භික්ඛවේ වේදිතබ්බං. කර්මයේ මේ අවබෝධ කරගත යුතු චේතනාහම් භික්ඛවේ කම්මං වදා. එහෙමයි. සිතේ උපදිනවද යම් චේතනාවක් අන්න කර්මය. ඊට අපේ හිතේ චේතනා පහල කර කර අපි මේ දවස ගත කරනවා කියන්නේ මොකද්ද? කර්මය.
කර්ම තමයි මේ රැස් කරන්නේ. එහෙමයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. කර්මය චේතයිත්වා චේතනා පහළ වෙලා කම්මං කරෝති. කර්මයන් කරනවා කියන ඊට පස්සේ. කොහොමද? කම්මං කරෝති කායේන වාචාය මනස. කායනුත් කරනවා කියනවා, වචනෙනුත් රැස් කරනවා කියනවා, මනසනුත් රැස් කරනවා කියනවා. දැන් හිතන්න අපි හිතමු දැන් ඔන්න කෙනෙක්ගේ දෙයක් දකින්නවා. දැක්කට පස්සේ අපිට ඒකට මේ ආසාවක් ඇති වෙනවා ඉතින්. ඒ ආසාවත් එක තමයි ඊට පස්සේ අපි ඒක පිළිබඳ හොයනවා බලනවා හිතින්. ඊට පස්සේ ඒකත් එක්ක ඊට පස්සේ අපි ගනුදෙනු කරනවා. ඊට පස්සේ ඒක Taman සතු කරගෙන සමහරට හිතේ ප්ලෑන් කරනවා ඊට පස්සේ. එහෙමයි. සමහර ලැබෙන්නේ නැත්නම් නින්දා කරන්න ප්ලෑන් කරනවා ඊට පස්සේ. අපහාස කරන්න හිත ප්ලෑන් කරනවා. මේ හිතේ ප්ලෑන් වලට තමයි අපි අහුවෙන්නේ. හොඳට බලන්න හිතේ ප්ලෑන් ඇඳිනවා. අනිත් එක්කෙනාට බයින හැටි, නින්දා කරන හැටි, අපහාස කරන හැටි, එහෙමයි. අවලාද කරන හැටි, සත්තු මරන හැටි, හොරකම් කරන හැටි, අනාචාරී හැසිරෙන හැටි, මේ වගේ බොරු කියන හැටි පුදුම විදිහට මේ හිත ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කර හිතේ මව දෙනවා. සවිනාසර කියන්නේ සිත මායාකාරීක් වගේ කියලා. මායාවකාරී කියලා. එහෙමයි. ඒතර මේ හිතේ ප්ලෑන් කර දෙනකොට මේ ප්ලෑන් එකට හරි පුදුමයි. ප්ලෑන් එක හඳුන ගන්න දක්ෂ වුණොත් හරි. නැත්තම් පුදුම අවදානමක් තියෙයි. මේක මේ කර්මයක් කියලා හඳුන ගන්න දක්ෂ වෙන්න. මේ කර්මය කියලා හඳුන ගන්න දක්ෂ නැත්තම් හරිම භයානකයි. ඒක හිතා ගන්න බෑ ඒක. එහෙමයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා. ඒතර හිතලා තමයි කියන කර්මයන් කරන්නේ කයි. ඒතර බලන්න දැන් අපේ හිතින් ප්ලෑන් කළා තමයි යමක් හොරකම් කරන්නේ. එහෙමයි. හිතින් ප්ලෑන් කළා තමයි අනාචාරය හැසිරෙන්නේ. හිතින් ප්ලෑන් කළා තමයි මේ කත්තු මරන්නේ. හිතින් ප්ලෑන් කළා තමයි කයි යම් තාක් මේ වැරදි ඇද්ද යහපත් දෙයක් වුණත් එහෙමයි. ප්ලෑන් එකක් තියෙන්න බෑ හිත ඇතුලේ. එහෙමයි. ඒතර ප්ලෑන් එක නැත්නම් ඒ කයින් ක්‍රියාත්මක වෙන්න බෑ. හිත ඇතුලේ ප්ලෑන් එකක් නැත්නම් ඒ වචන කතා වෙන්නේ නැහැ. හිත ඇතුලේ ප්ලෑන් උපදින්නේ නැත්නම් මනසින් ඒකට සැලසුම් සහගත සකස් වීමක් වෙන්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි. අන්නේ ස්වභාවය Taman සිහියෙන් ඉඳලා තමන්ගේ සිත පිළිබඳ හොඳ සිහියෙන් ඉඳලා තමන් තේරුම් ගන්න ඕන කියන. ස්වාමීන් වහන්සේ මෙතන විස්තර කරන්නේ චිත්තානුපස්සනාව වගේ දෙයක් සාමාන්‍ය. චිත්තානුපස්සනාවත් යම් ප්‍රමාණයකට සම්බන්ධයි. එහෙමයි. ඇත්තට මේ කෙනෙකුට චිත්තානුපස්සනාවටම කෙලින්ම එකපාරට සම්බන්ධ වෙනවා කියලා කෙනෙකුට කියන්න බෑ. එහෙමයි. චිත්තානුපස්සනාව තියෙනවා නම් ලොකු කර්මයේ පිළිබඳ ලොකු වැටහීමකට එන්න පුළුවන්. ඊට පස්සේ විස්තර කරන කතමෝච භික්කවේ කම්මානං නිදාන සම්භව. දැන් බලන්න කර්මය කිව්ව කොහොමද චේතනාවට. එහෙමයි. ඒ පිළිබඳවත් එයා සිහියෙන් ඉඳලා තේරුම් ගන්න ඕන කියන කොහොමද පස්සෝ භික්කවේ කම්මානං නිදාන සම්භව. ස්පර්ශයත් එක තමයි කියන හිත ඇතුලේ චේතනා උපද්දන්නේ. ස්පර්ශයෙන් උපද්දන්නේ. ඇහැයි රූපයි විඥානය එකතු වෙනකොටම හිත ඇතුලේ චේතනා ගලන්න පටන් ගන්නවා. කෙනෙක් විසින් නෙමෙයි උපද්දන්නේ ස්පර්ශයක් විසින් කරන්නේ. හිත ඇතුලේ උපද්දන්නේ කොහොමද? ස්පර්ශයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට කණයි ශබ්දයි විඥාන එකතු වෙනකොට හිත ඇතුලේ චේතනා නිර්මාණය වෙනවා. නාසය ගඳ සුවඳයි විඥාන එකතු වෙනකොට ගඳ සුවඳ පිළිබඳ චේතනා හිතේ නිර්මාණය වෙනවා. දිවයි රසය විඥාන එකතු වෙනකොට රසය පිළිබඳ චේතනා හිත ඇතුලේ නිර්මාණය වෙනවා. එහෙමයි. කයයි පහසයි විඥාන එකතු වෙනකොට පහස පිළිබඳ චේතනා හිතේ නිර්මාණය වෙනවා. මනසයි අරමුණයි විඥාන එකතු වෙනකොට අරමුණු පිළිබඳ හිත ඇතුලේ චේතනා නිර්මාණය වෙනවා. ඒක සිහියෙන් ඉඳලා තමයි අල්ලගෙන මහන්සි ගන්න ඕන තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ එතකොට මේ සියලු කෙලෙසුන් නැසපු රහතන් වහන්සේ නමත් මේ කාරණේ බලපෑන් කොහොමද සානස්? මේ රහතන් වහන්සේගේ අවිද්‍යාවක් නැහැ තෘෂ්ණාවක් නැහැ. එහෙමයි. එතකොට දැන් සාමාන්‍ය සත්වයේගේ හිතේ උපදින චේතනාවට අවිද්‍යාවත් මිශ්‍රයි තෘෂ්ණාවත් සපෝට් කරනවා. එතකොට අවිද්‍යාව නිතර රහතන් වහන්සේගේ තියෙන ආශ්චර්යය තමයි එතකොට යම් චේතනාවක් උපදිනවද ඒ චේතනාව තුළ අවිද්‍යාවක් නැහැනේ. එහෙමයි. මොකද දුක පිළිබඳ අවබෝධය තියෙනවා. ඒතර ඒ චේතනාව ගොන්නේ ඔස්සේ දුකක් උපදින බව දන්නවා. අවබෝධය නැති කෙනාගේ ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි මේ චේතනාව උපදිනකොටම අවබෝධිකුත් නැති නිසා ඒක අනිත්‍ය වශයෙන් අවබෝධිකුත් නැහැ, දුක් වශයෙන් අවබෝධිකුත් නැහැ, අනාත්ම වශයෙන් අවබෝධිකුත් නැහැ.
ඒකම හිත ඇතුලේ මවන තෘෂ්ණාව තියෙනවා. එහෙමයි. තෘෂ්ණාව විසින් තමයි හිත ඇතුලේ මේක මව හිත ඇතුලේ දෝංකාර දෙන්නේ. ඒක තෘෂ්ණාවත් එක්ක සම්බන්ධලා කරන්නේ. එහෙමයි. ඒකට බලන්න දැන් රහතන් වහන්සේගේ එක නැහැ. රහතන් වහන්සේගේ එක නැහැ. ඒ නිසා රහතන් වහන්සේ ගැන කියද්දි කියනවා කාම ධාතු වේපක්කංච ආනන්ද කම්මං නා භවිස්. කාම ලෝකේ විපාක විඳින්න කර්මයක් නැත්තම් අපිනුකෝ කාම භවෝ පඤ්ඤායේත. කාම භවය කියලා එකක් පැනවෙන්නේ නැහැ කියනවා. එහෙමයි. දැන් බලන්න දැන් අර අපි තුම අනාගාමී ශ්‍රාවකෙක් කියලා රහතන් මේ අනාගාමී ශ්‍රාවකෙ හිත ඇතුලේ කාම තණ්හාව නැහැ. එතකොට එයයි උපදින්නේ අනාගාමී බ්‍රහ්ම ලෝකේ නිසා. අනාගාමී බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. එහෙමයි. එතකොට මේ කාම තණ්හාව නැති නිසා එහෙන් රූපයක් දැකලා අපි හිතමු ඒක සිහිපත් වුණා කියලා. එහෙමයි. එතකොට ඒක හිත ඇතුලේ පැලවෙන විදියට තෙත් කරන්න තණ්හාව නැහැනේ. එහෙමයි. ඒ සාමාන්‍ය අනිත් සත්‍යයගේ මොකද වෙන්නේ? හිත ඇතුලේ තණ්හාවෙන් තමයි මේක තෙත් කර හිත ඇතුලේ පෝෂණය කරවන්නේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ විඥාණය තෙත් කරන්නේ විඥාණය පෝෂණය කරන්නේ තණ්හාවෙන්. අනිවාර්ය විඥානයේ එතකොට විඥානය කියන කරුණු කියද්ද කියන්නේ පැලවෙනවා කියන අදහසින් තමයි තියෙන්නේ. එහෙමයි. ඒතර චේතනාවට පෝර දානකොට තෘෂ්ණාව විසින් ඒ ඔස්සේ පැලවෙන දේ තමයි විඥානය. ස්වාමීන් වහන්සේ එතකොට මේ විඥාණය රෝපණය වෙන්නේ නැත්නම් විඥාණය තියෙන්නේ කුමක් මතද ස්වාමීන් වහන්සේ? විඥානයේ අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර මත පිහිට. එහෙමයි. දැන් සංස්කාර කිව්වහම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන මේ තුනම බලපාන. එහෙමයි. ඒතර ඒක පසුබිම් කරගෙන තමයි විඥානයේ ක්‍රියාකාරීත්වය පෝෂණය වෙවි ඉස්සරහට තල්ලු වෙවි යන්නේ. එහෙමයි. එතකොට බලන්න මේ බුදුරජාණන් දේශනා කළා. ඒතර බලන්න මේක කොහොම සිහි කල්පනාවෙන් ඉඳලා තමයි ඉතින් තේරුම් ගන්න ඕන. තමන්ගේ හිත පිළිබඳව විශාල මේ ස්වයං ගවේෂණයක නිරත වෙන්න ඕන. ඒතර ඒවත් එක තමයි යාගේ දැන් බලන්න මේ පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා නම් වචන දමනය වෙන විදිය. දැන් මේ ඔක්කොම සංස්කාරවල පැවැත්ම අවිද්‍යාව සහගත නන්නේ මේ උපදින විතක්ක ਵਿਚාර වලින් එයාගේ වචන දමනය කරගන්න බෑනේ යාට. ඒ වගේම සිතවිලි යාගේ දමනය කරගන්න බෑ, ක්‍රියාව දමනය කරගන්න බෑ. ඒතර මේ ගැහුවට බැන්නට සිදුවෙන එක නෙමෙයි මේක. මේක තමන්ගේ ඇත්තම සිහිය ප්‍රඥාවත් එක්ක ආධ්‍යාත්මී සිදුවෙන ලස්සන මානසික පරිවර්තනයක් මේක. එහෙමයි. ඒතර මේ මානසික පරිවර්තනයේදී ගොඩාක් උපකාර වෙනවා ඉතින් අර වැටහීම කියන කාරණේ අතර. වැටහීමෙන් තමයි ඇතුලේ නිවන්න පටන් ගන්නේ. හිතනකො දැන් අපිට මෙහෙම අපි දැන් ඔන්න පාරේ යනවා. පාරේ යනකොට ලස්සන මොබයිල් ෆෝන් එකක් දකින්න. මම කියන්නේ පොදුවේ බොහෝ අයට මේක හිත ගන්න කාරණාවක් නිසා. ගොඩක් අයට ගෝචර වෙන්නේ ගෝචර වෙන එක නිසා. ඒතර දැක්ක ගාම මොකද වෙන්නේ අපිට ඕක? අරක හිතේ S2 පියාගත්තොත් හිතින් මැවෙන්නේ නැද්ද? එහෙමයි. අන්න ඒක චේතනාවක් එතකොට ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි පුදුමයි තෘෂ්ණාවේ ස්වභාවය තමයි මේක දැන් තෙත් කර හිත ඇතුලේ මවන්නේ නැද්ද ඔක දැන්? හිත ඇතුලේ ගන්න කියනවා ඊට පස්සේ ගන්න ප්ලෑන් කරනවා ගන්න විදිය හිතනවා අර ගන්නවා හිතින් ඕකේ වැඩ කරනවා නැද්ද එහෙම? එහෙමයි. ඒ ඔක්කොම සිදිදාමේ හිත ඇතුලේ දෝංකාර දෙන කුමක් ඔස්සේද? තෘෂ්ණාව විසින් මෙන්නේ. දැන් බලන්න උඩ චේතනාව හිත ඇතුලට ආවේ කොහොමද? ඇහි රූපයි විඥාන එකතු වෙ දෙන්නේ. එහෙමයි. තේරුණා නේද? ඇහි රූපයි විඥාන එකතු වෙ දෙන්නේ. ඔය වගේ තමයි අපේ හැම මානසික දෙයක්ම මේ. අපේ හිතවල කෙලෙස් උපදිනවා. හිතනකො දැන් වර්තමානයේ ගත්තොත් එහෙම දැන් නින්දා පහස හරියට තියෙනවනේ. දැන් එතන මහමිුණාව දිහා බලනවා. ඇහි රූපයි විඥාන එකතු වෙන්නේ. එහෙමයි. හරියට ආයතන මෙහිත් ආයතන නාලිකාද ගුවන් විදුලිද හරි ධර්ම දේශනාවල සංගය ගත්තොත් මේ පැත්තේ මේ වැහින් දකින්න මොකද වෙන්නේ? අර නිවනක් අවබෝධ කරගන්න අදහසක් නැති පිරිසක් ඉන්නවනම් ඒ පිරිසට විස්මයටපත් වෙලා බලන මේ මොකද්ද මේ? පහන්සිත උපදින්නේ නැහැ ඇයට. එහෙමයි. ඒ ඇයට විතරක් විශේෂත්වයක් ඒ අපිට නැත්තේ ඇයි? ඔන්න හිත කෑ ගන්නවා ඊට පස්සේ. දැන් කොමකින්ද ඇහි රූපයි විඥාන එකතු වෙනකොට කනයි ශබ්දයි විඥානයකට හිතේ මම මේ දෝංකාරය පෙන්නන්නේ. දැන් හිත දෝංකාර දෙනවා ඊට පස්සේ. බොහෝ ප්‍රශ්න වලට සායනසේ මුලලා තියෙන මේ ක්‍රමවේදය. මේක තමයි මේ ක්‍රමවේදය. මේ අනාත්ම වැඩපිළිවෙල. මේ කර්මයෙන් හිත යට වෙලා තියෙන්නේ. ඒතර මොකද වෙන්නේ දැන් ඊට පස්සේ දැන් ඒගොල්ලෝ කල්පනා කරන හිම් බෑ. එහෙම ඉන්න බෑ. මේකට මොකද කරන්නේ? හිතේ ස්වභාවය තමයි මොකක්ද හරි පුදුමයි.
ඒ වගේ දෙයක් දැක්කට පස්සේ හිත ඊට පස්සේ අනුමෝදන් වෙන්න ඒ කුසල පාක්ෂික ස්වභාවයක් නේ අනුමෝදන් වීම කියන එක. එහෙමයි. ඊට පස්සේ හිතේ හරි පුදුමයි. දැන් මේ අර අකුසල මූලයේ ස්වභාවය තමයි. එතකොට ඒකට හිතේ ඇති වෙනවා ඊර්ෂ්‍යා සහගත හැඟීම් ඇති වෙනවා. විවේචන සිතුවිලි උපදිනවා. ඊට ගැරහන සිතුවිලි ඇති වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ දැන් මනසින් දැන් රැස් වෙනවා දැන් යාගේ ටික ටික. මනසින් රැස් වෙන්නේ කන්ට්‍රෝල් නැත්තම් මොකද වෙන්නේ? වචන වලින් පිට වෙනවා ඊට පස්සේ. ඒකත් කන්ට්‍රෝල් නැත්නම් කයිනුත් ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ. එහෙමයි. ඒ ඔය සිද්ධිය තමයි වෙන්නේ දැන් මේ. ඔය ගිහිගෙදර වසන කෙනෙකුට වෙන්නේත් ඕක තමයි. මේ ස්පර්ශයෙන් වෙන්නේ. දැන් බලන්න සමහරලාට මේ අඩදබර හදා ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, ඉඩම් කඩම් වලට, ධනයට, මුදල් වලට මේ ඔක්කොම අර්බුද මේ චේතනාව ස්පර්ශයෙන් හටගන්න චේතනාව ස්පර්ශයෙන් නැතිවීම නැති වෙලා යනවා කියලා අවබෝධයක් නැතිකමත් එක තමයි අර්බුදයක් කරා යන්නේ. ඒතර මේ අර්බුදය කියන එක හරි පුදුම දෙයක් එතකොට ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා දැන් ඔන්න කර්මය ගැන කිව්වා මද්දි චේතනාහම් භික්කවේ කම්මං වදා. දෙවෙනි එක මොකද කිව්වේ? කොහොමද කර්ම හටගන්නේ? හටගන්නේ ස්පර්ශයෙන්. එහෙමයි. හරි පුදුමයි මේ ස්පර්ශයෙන් කරන හානිය නම් අම්මෝ. ඒ කියන්නේ ස්පර්ශය ආහාරයක් විදිහට දකින්න කිව්වනේ. බුදුරජාණන් දේශනා කළ ස්පර්ශය ආහාරයක් විදිහට අවබෝධ කරගන්න කිව්වා. කොහොමද? ඒ කියන්නේ උපන් සත්‍යයේ පැවැත්මටත් ස්පර්ශය අනුග්‍රහ කරනවා. උපතක් කරා ගෙනියන්නත් ස්පර්ශය අනුග්‍රහ කරනවා. ඇහැ රූපයි විඥාන එකතු වීම නැත්තම් මේ උපන් සත්‍යයේ පැවැත්ම අමාරුයි. තියාගන්න අමාරුයිනේ. එහෙමයි. කණයිස මේ ආයතන හයි බාහිර ආයතන හයි ආධ්‍යාත්මික ආයතන හයි එකතු වෙලා තියෙනකොට තමයි මේ උපන් සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. ඒ කියන්නේ කර්මයෙන් ඒකට සායනස ස්පර්ශයෙන් පැවැත්ම තියෙනවා. එහෙමයි. ස්පර්ශයෙන් පැවැත්ම තියෙනවා. ඒතර ඒ ස්පර්ශයේ මුල් වෙලා තමයි චේතනා උපද්දයි. ඒක තමයි කර්මය. එහෙමයි. ඒක තමයි කර්මය. ඒතර බලන්න ඉතින් ඒ ස්පර්ශයත් එක්ක ජීවත් වෙනකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ අර වගේ චේතනා උපදිනවා. අර චේතනාවට හිතේ දෝෂයක් තියෙනවා, ලෝභය කියලා එකක් තියෙනවා. ලෝභය මිශ්‍ර වෙනවා. අර චේතනාවට ද්වේෂය කියලා අකුසල මුලක් තියෙනවා. ද්වේෂය මිශ්‍ර වෙනවා. මෝහය කියලා අකුසල මුලක් තියෙනවා. අර මෝහය මිශ්‍ර වෙච්ච ගමන්ම හිත ඇතුලේ බ්ලාස්ට් වෙනවා. එහෙමයි. බෝම්බයක් ගැහුවා වගේ තමයි ඊට පස්සේ. Taman දන්නේ නැතුණා තමන්ගේ හිත ඇතුලේ බෝම්බේ පත්තු වෙලා තියෙන්නේ. තේරුණා නේද? එහෙමයි. ඒ නිසා මේ තමන්ට ලෝකයෙන් කරන්න පුළුවන් හානිය හරි අල්ප හානියක්. මේ බාහිර ලෝකයෙන් අපිට කරන්න පුළුවන් හානිය හරි අල්පයි. අපිට අපේ හිත ඇතුලේ උපදින චේතනාවේ ස්වභාවය, කර්මයේ ස්වභාවය හඳුනා ගන්න බැරුව ඒකෙන් විපරීත වෙලා ඒකෙන් මේ හිත අකුසල මූලත් එක්ක සම්බන්ධ වෙලා, ලෝභ දේශ මොහත් එක්ක සම්බන්ධ වෙලා හිත තමන්ගේ හිත අකුසල් ඔස්සේ ගලගලා යනවනම් අන්නේ ඒක තමයි අපිට තියෙන ලොකුම විනාශය. ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතෙච්ච දේශන දැන් අපිට සම්පූර්ණයෙන් මේ වැඩ පිළිවෙල අඳුර ගන්න බැරුණත් යම් යම් කරුණු පව බෙදලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් අපිට හිතේ සතුටින් ඉන්න පුළුවන් නේ සාරා. අන්න ඒක. දැන් ඒකනේ භාගතුනා දේශනා කරන්නේ මෙතනදී. මෙතන හරි ලස්සන විස්තරයක් තියෙනවා. දැන් මේ කියන කරුණු ටික පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා නම් ඒ කෙනාට මේ මේ කෙලෙස් නිරුද්ධ වෙන. කෙලෙස් සම්පූර්ණ නිරුද්ධ වෙලා යන. කෙලෙස් නිරුද්ධ වුණා කියන සැප සතුට තියෙනවා කියන එකනේ. එහෙමයි. අනේ කෙලෙස් නිරුද්ධ වෙලා යන නුවණක් එයාට උපදව ගන්න පුළුවන් කියන හොඳ. මේ සියල්ල පිළිබඳ අවබෝධයක් තියෙනවා. එහෙමයි. අන්නේ අවබෝධය නැතිකමයි මේ කෙලෙස් වැළඳගත්තු ලෝකයක් තුල වාසය කරන්න ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙන්නේ ඇත්තට. ඒ නිසා පින්වත්නි මේ හිත පිළිබඳ පුදුම අවධානයෙන් සැලකිලිමත් තම වාසය කරන්න ඕනේ. තමන්ගේ හිතේ උපදින සිතිවිලි පිළිබඳව එහෙමයි. මේ එතකොට මේ සංකීර්ණ පරිසරයකට අපි එකතු වෙනවා කියන්නෙම විතර අරුබුදයක් තියෙනවා අපිට. කෙලස් ගඟ. එහෙමයි. සංකීර්ණ පරිසරයකට එකතු වෙනවා කියලා කියන්නේ. අද වර්තමානයේ ගත්තොත් එහෙම එතන මේ අපි දා පුංචි කාලේ ගම්බද අර සරල පරිසරය තුළ හැදිච්ච ළමයා නෙමෙයි අද ළමයා. අද ළමයට S2ට මේ පොඩි කාලේ ඉඳලම S2ට දකින්න හම්බෙන්නේ ආධ්‍යාත්මික ලෝභයෙන් කලඹන අරමුණුත් එක්ක. එහෙමයි. දේශයෙන් මෝහයෙන් හැමතිස්සෙම කලඹමින් කැළතිමින් ඒකත් එක්ක වචන කය අසංවර වෙන විදියට ආධ්‍යාත්මික විශාල වශයෙන් කැළඹීමක් උපදින පරිසරයක තමයි අපිට ඉන්න හම්බෙලා තියෙන්නේ. එහෙමයි.
එතකොට ඒක පරිසරයටම දෝෂ කියන්න බෑ. නමුත් එදාට සාපේක්ෂව තියෙන ගත්තට පස්සේ සංකීර්ණයි. එදාට සාපේක්ෂව ගන්නකොට. එහෙමයි. ඊළඟ විස්තර කරන කතමාච භික්කවේ කම්මානං වේමත්තත. බලන්න දැන් ස්පර්ශයෙන් හටගන්න චේතනාවේ වෙනස්කම් තියෙනවා. කුමක්ද? අත්ති භික්කවේ කම්මං නිරය වේදනීය. සමහර කර්ම තියෙනවා, චේතනා තියෙනවා. ඒ ටික රැස් වෙනකොට විඳවන්නේ කොහෙද? නිරයේ ගිහිල්ලා විඳවන්නේ. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනීය. සමහර චේතනා තියෙනවා, ඒ ටික රැස් කර කර හිටියොත් තිරිසන් ලෝකෙ විඳවන්නේ. එහෙමයි. අත්ති කම්මං පෙත්තිවිසය වේදනීය. සමහර චේතනා තියෙන හිත ඇතුළේ නිර්මාණය කර කර හිටියොත් පෙරේත ලෝකෙ තමයි විඳවන්නේ. එහෙමයි. අත්ති කම්මං මනුස්ස ලෝක වේදනීය. සමහර චේතනා තියෙනවා හිත ඇතුළේ පවත්ත හිටියොත් මනුස්ස ලෝකෙට තමයි ගෙනියන්නේ. කියන මනුස්ස ලෝකෙට ගෙනියනවනේ. මනුස්ස ලෝකෙ විඳවනවා. ගෙනියන ස්වභාවයේ තියෙන ආශ්‍රවයයි තුලිසින් කර්මයේ ස්වභාවය තමයි විඳවන ස්වභාවය. ඔක දෙකක් එතකොට. එතකොට ආශ්‍රවය කියලා කියන්නේ ආශ්‍රවය ගැන විස්තර කරක් තියෙනවා. මේ අත්තිබික්කවේ ආසවා නිරය ගාමිනිය. සමහර ආශ්‍රව තියෙනවා කියන නිරයට පමුණුවන. ආශ්‍රවයේ ස්වභාවය මොකද්ද? ගෙනියන එක. එහෙමයි. කර්මයේ ස්වභාවය මොකද්ද? විඳවන එක. විඳවන එක කියලා කියන්නේ මොකද? සැප දුක උපේක්ෂාව එයත් එක්ක එයාගේ ජීවිතයට ලං කරලා දීලා එතන තියන් ඉන්නේ කුමක් විසින්ද? කර්මය විසින්. එතෙන්ට එයා ගෙනියන්නේ කුමක් විසින්ද? ආශ්‍රවය විසින්. පුදුම දෙයක් ඒක. ගෙනියන්නේ ආශ්‍රවයේ විඳින්, විඳවන්නේ කර්මයේ විසින්. ගෙනියන්නේ ආශ්‍රවයේ විසින්, විඳවන්නේ කර්මයේ විසින්. පුදුම දෙයක්. සම්මා සම්බුදු කෙනෙක් මේ දකින්නවා කියනවා නම් හිතා ගන්න බෑ. එහෙමයි. මේ දෙව් මිනිස් ලෝකයාට දැන් මෙන්න මේව තමයි තේරුම් ගන්න මහන්සි ගන්නවා. මේ කර්මය කියන කාරණේ පිළිබඳ හරි වැටහීමක්, තේරුම් ගැනීමක්, ශ්‍රද්ධාවක් ඉපදුනොත් ඊතර මෙයාගේ හිත නිවෙන්න පටන් ගන්නවා. මේ හිත නිවෙන්නේත් ඒකයි. ප්‍රකෝප වෙලා, ඡණ්ඩ වෙලා, පරුස වෙලා, විවේචන, නිന്ദා, අපහාසත් එක්ක, කාය වචී මනෝ දුස්චරිතයත් එක්ක හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ කැළඹි තියෙන්නේ කොමක් නිසාද මේ? මේ තමන්ගේ හිතේ උපදින චේතනා පිළිබඳ තමන්ට අවබෝධයක් නැතිකම. සමහර සිත ගැන තමයි බණ කියන්නේ. එහෙමයි. සිත ගැන තමයි සමහර කට්ටිය කතා කරන්නේ. තේරුණා නේද? එහෙමයි. සමහර අය චිත්ත පරම්පරාවත් එක්ක කතා කරනවා. නමුත් ඒ අය ජීවත් වෙන හැටි දැක්කට පස්සේ, කටයුතු කරන හැටි දැක්කට පස්සේ එතකොට ඒගොල්ලන්ට තේරෙනවා, අපිට තේරෙනවා කිසිම ආකාරයක එතකොට මේ සිත පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙම අවබෝධයක් තියෙනවා නම් ඒ විදිහට හැසිරෙන්නේ. ඇයි Tamanට මේ ලැබුණු දුර්ලභ ජීවිතේ Taman වනස ගන්නෑ. මේ තමන් කරන ක්‍රියාවෙන් වචනින් තමන්ගේ ජීවිතේ වෙනසෙනෝනේ පොඩ. වෙනසීමයි හැමතිස්සෙම දියුණු වීමයි තීරණය වෙන්නේ වර්තමානයේ මේ වෙලාවේ තමන් හිතන ස්වභාවය අනුවයි, කතා කරන ස්වභාවය අනුවයි, ක්‍රියා කරන ස්වභාවය අනුවයි තමයි තමන්ගේ හිත විනාශ වෙනවද දියුණු වෙනවද කියලා තීරණය වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම වර්තමාන මොහොතේ තමන් මහන්සි ගන්න ඕන ප්‍රඥාව වඩවන, හිත සංසිඳවන දෙයක් හිතන්න. ප්‍රඥාව වඩවන, හිත සංසිඳවන දෙයක් කතා කරන්න. ප්‍රඥාව වඩවන, සිත නිවන දෙයක් තුල ක්‍රියාත්මක වෙලා වාසය කරන්න. ඒ හැමතිස්සෙම වර්තමාන මොහොත ප්‍රයෝජනෙට ගන්නව නම් ඒ හැමතිස්සෙම ධර්මයේ ඉන්න කෙනෙක්. එහෙමයි. එතෙන්ට එන්න තමයි අපි හැමතිස්සෙම යම් ප්‍රමාණයකට මේ සිහි කල්පනාව තියාගෙන මහන්සි ගන්න ඕන ඇත්තටම. මේ සසරේ ඒ තරම්ම අපි හිතන තරම් ලේසි නෑ, සුන්දර නෑ. මේ බුදුවරු එහෙම නම් ඉතින් සසර මොහොතකටවත් වර්ණනා කරන්නයි කියලා දේශනා කරන්නේත් නෑ. එහෙමයි. අපිට මේ වර්ධින තියෙන ප්‍රධානම හේතුව තමයි අපිට ශ්‍රද්ධාව තියෙනවා, අපිට ප්‍රඥාව තියෙනවා, අපි හරි දැන් අපිට අවබෝධ වෙලා තියෙන්නේ කියලා අපේ හිත විසින් අපිට කියනවා. අපි රැවටිලා ඉන්නවා. ඒ නිසාමයි එතකොට එහෙම හිතාගෙන ඉන්න කෙනයි ඇත්තටම අවබෝධයක් තියෙන කෙනයි ගත්තොත් එහෙම දෙන්නේ. එහෙමයි. හිතන් ඉන්න කෙනාගේ ස්වභාවය තමයි මම දැන් හරි, මම දැන් ධර්මය අවබෝධ කරලා තියෙන කියලා හිතන් ඉන්න කෙනා ඉන්නෝ නේද? ඇත්තට මේ කෙනා පවට බය ලැජ්ජාය නැතිලා යනවා ඒ කෙනාගේ. එහෙමයි. ඒ කෙනා නින්දාවක් කරන්න කිසි බයක් නැහැ. අපහාසයක් කරන්න කිසි බයක් නැහැ. තමන් හරි කියන මතේ මතේ ඉන්න නිසා. එහෙමයි.
ඇත්තටම අවබෝධය තියෙන කෙනා බයයි. ඒ කෙනා හිත ඇතුළේ ලස්සන කුසල් දහම් දෙයක් වැටෙනවා පවට බයයි ලැජ්ජාවයි කියන දේ. එහෙමයි. තමන් හරි කියලා හිතාගෙන ඉන්න එක වෙනම එකක්. ඇත්තටම තමන් හරි කියන එක වෙනම එකක්. තේරෙනව නේද? තමන් අවබෝධයට පත් වෙලා නම් ඒක වෙනම එකක්. අවබෝධයට පත් වෙලා කියලා හිතන් ඉන්නවනම් ඒක තව එකක්. ඒ දෙන්නගේ වෙනස තමයි අවබෝධයට පත් වෙලා කියලා හිතන් ඉන්න කෙනා තමන් අර තමන්ගේ පෘථජන බව පිළිබඳ තමන්ට වැටහීමක් නෑ. තමන් ඕනෙකටත් අත ගහනවා එපායකටත් අත ගහනවා. තමන් හිත රැක් ගන්න ඉදිරි පියවර එතකොට නෑ. යාගේ දැන් තමන් හරි ගෙල්නේ ඊට පස්සේ. එහෙමයි. අර දේවදත්තට වෙච්ච එක තමයි. දේවදත්ත සමාධිය ඇති වුණා, 이르දි ප්‍රාතිහාරේ ලෞකික 이르දි ඇති වුණා. හිතුව දැන් හරි කියලා. ඊට පස්සේ දැන් එයාගේ හිත හැමතිස්සෙම කෑ ගිහුවේ කොහමද? දැන් මට මේ දේවල් පුළුවන්. දැන් මට සංගය පරිහරණය කරන්න ඕන. එහෙමයි. ලාමක දෙයට හිත ගියා. අන්න හරි. අන්න හරි. දැන් මට මේ දැන් මේ සංගය පරිහරණය කරන්න ඕන කියන අදහස තමයි යට තිබුණේ. ඒ අදහසත් එක්ක මොකද උනේ? අන්න ඩිංග යනකොට එකපාරට තමන්ගේ තියෙන කුසල සම්පත්තිය ඔක්කොම නැති වෙලා ගියා. ඒක මේ කාලයත් එක්ක වෙන එකක්. ඒක පාට වෙන්නේ නැහැ ඒක සමහර කෙනෙක්. එහෙමයි. ඩිංග එකතු වෙන්න ඕන ඕක. දුෂ්ට සිතින් අපි හිතමුකෝ වචන පිට කළා, විවේචනය කළා, නිඳා කළා, ඊට පස්සේ කමෙන්ට්ස් දාලා, අපහාස කරලා, ඌවට පොත් ලියලියා රෑදවල් ගත වෙනකොට ඌවා. එහෙමයි. ඩිංග දැන් රැස් වෙනනේ වෛරේනේ පෝෂණය වෙන්නේ. කුසලේ නෙමෙයි නේ. කුසලේ නෙමෙයි. එහෙමයි. කුසලේ නෙමෙයි. ඒකට අවබෝධයක් තියෙනව නම් කුසල නෙමෙයි කියලා තේරුම් ගන්නවා. අවබෝධයක් නැතිකමට හිතනවා නෑ මේක කුසලයක් කියලා. අපි මේ ශාසනය රැක් ගන්නයි මේ කරන්නේ. එහෙමනේ හිතන්නේ යාට. ශාසනය රැක් ගන්න මේ කෙනෙකුට නිඳා කරන්න කියලා භාගතුනා දේශනා කරන්නේ නැහැ. අර තමන් කරන ක්‍රියාවම තමන්ම සාධාරණීකරණය. අන්න හරි. ඒක තමයි සක්කාය දිට්ඨිය ස්වභාවය. ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඒතර බුදුරජාණන් දේශනා කළා ඊළඟට මොකද්ද? කතමෝච භික්කවේ කම්මාන වේමත්. අපි දැන් කතා කළා මේ එතකොට සමහර කර්ම තියෙන නිරේ විඳවන. ඒ සිතිවිලි ටික රැස් වුණොත්, ඒ වචන ටික රැස් වුණොත්, ඒ ක්‍රියාව කළොත් නිරේ විඳව ඉන්න තියෙන්නේ. ඊළඟට අත්ති කම්මානං තිරච්ඡාන යෝනි වේදනීය. සමහර කර්ම තියෙනවා තිරිසන් ලෝකෙ විඳව ඉන්න තියෙනවා. එහෙමයි. ඒ සිතිවිලි රැස් කළොත්, ඒ වචන රැස් කළොත්, ඒ ක්‍රියාව රැස් කළොත් තිරිසන් ලෝකෙ තමයි විඳවන්නේ. අත්ති කම්මං පෙත්තිවිස වේදනීය. සමහර දේවල් හිතුවොත්, සමහර දේවල් කතා කළොත්, සමහර දේවල් තියෙනවා කයින් කරොත් විඳවන්න වෙන්නේ පෙරේත ලෝකෙ. ඒතර මේ දේවල් Tamanට ධර්මානුකූලව ධර්ම බුද්ධ දේශනා ඇසුරින් Taman ඒව තේරුම් ගන්න ඕන. මොන විදියට හිතුවොත්ද නිරේ යන්නේ? මොන විදියට වචන පාවිච්චි කළොත්ද නිරේ යන්නේ? මොන විදියේ ක්‍රියාවන් කළොත්ද නිරේ යන්නේ කියලා. අපි ඒක බොහෝ දැන් මේ දෙවෙනි දසබල ඥාන විස්තර කරද්දී කුක්කුරවති සූත්‍රය, මහා කාමවිභංග සූත්‍රය, ඒ වගේ බොහෝ දේශනා ඇසුරින් අපි විස්තර කළා. ඊළඟට විස්තර කරන අත්ති කම්මං දේවලෝක වේදනීය. සමහර කර්ම තියෙනවා ඒව රැස් කළාට පස්සේ මොකද වෙන්නේ? දෙවියන් අතර තමයි ඉඳගෙන තමයි විඳවන්න වෙන්නේ. එහෙමයි. අයං උච්චති භික්කවේ කම්මානම් වේමත්තතා. පින්වත් මහණනි මේකට තමයි කියන්නේ කොහමද? කර්මයන්ගේ විවිධත්වය. ඊළඟ කාරණේ කතමෝච භික්කවේ කම්මානම් විපාකෝ. කර්මයන්ගේ විපාකෙ කොහමද? ත්‍රිවිධාහම් භික්කවේ කම්මානම් විපාකම් වදාමි. කර්මයන්ගේ විපාක කීයක් තියෙනවද? 3යි. තුමද්දී දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරේවා පරියායි. හරි පුදුමයි. එතකොට මේ සමහරලාට මේ ජීවිතේ විඳවන්න වෙනවා කියනවා. එහෙමයි. සමහරලාට ඊළඟ ජීවිතේ. සමහරට සසරේ කවදා හරි දවසක. එහිමයි කර්ම වල ස්වභාවය. හරි පුදුම දෙයක් නෙමෙයි. අපි හිතන දේවල් වලින් අපි විඳවනවා කියන එක නේද? අපිම හිතන දේවල් වලින් අපට දුක් හරි සැප හරි උපේක්ෂා හරි වින්දනයක් විඳින්න වෙනවාමයි සසර. අපි හිතන්නේ ස්වාමීන් වහන්සේ අපි හිතන දේවල් කාටවත් පේන්නේ නැහැ කියලානේ. එහෙමයි. ඒව රහසක් නෑ තමන් විඳවන එකට. රහසේ කළත් එලිපිට කළත් තමන්ට තනියෙන් තමයි විඳවන්න වෙන්නේ. රහසේ කළත් එලිපිට කළත්. ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ජීවිතේ ගේන්න පුළුවන්. දැන් අපි ඊයේ පෙරේද කතා කරපු දේශනා දෙකෙන් අපි තේරුම් ගත්තා. එතකොට මේ විඳවීම කියන එක මේ ජීවිතේට එන්නේ හොඳ වඩපු කයක් තියෙන කෙනාට. එහෙමයි. වඩපු සීලයක් තියෙන, වඩපු ප්‍රඥාවක් තියෙන කෙනාට ඒ කර්ම කියන්නේ මේ ජීවිතේ විඳවන්න වෙනවා. වඩපු කයක් නැත්තම්, වඩපු සීලයක් නැත්තම් මොකද වෙන්නේ?
කෙලින්ම නිරයට ගෙනියනවා කියන පව් කරොත් එහෙම. එහෙමයි. හරි පුදුමයි. ඊට පස්සේ විස්තර කතමෝච බික්කවේ කම්ම නිරෝධෝ. පින්වත් මහන්නේ කර්ම නිරුද්ධ වෙන්නේ කොහොමද? පස්ස නිරෝධෝ බික්කවේ කම්ම නිරෝධෝ. ස්පර්ශය. ඇහැයි රූපයි විඥානයේ මේ එකතු වීමට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයේ පිළිබඳ අවබෝධය ඇති කරගත්තු සැනින්ම ස්පර්ශයේ පිළිබඳ යම් කෙනෙකුගේ අවබෝධය පරිපූර්ණ වුණොත් එතනින්ම මොකද වෙන්නේ? කර්ම කියන එක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එහෙමයි. කුමක් නිසාද? ස්පර්ශයේ පිළිබඳ අනවබෝධය නිසා තමයි මේ කර්ම කියන එක උපදින්නේ. එහෙනම් මේ ස්පර්ශයේ පිළිබඳ අවබෝධයක් නැතිකමයි අපේ ජීවිතවල මේ අසංවරකමට හේතුව. එහෙමයි. ස්පර්ශයේ පිළිබඳ අවබෝධයක් නැතිකම. ඊළඟ විස්තර කරනවා අයමීම අරියෝ වට්ටංගිකෝ මග්ගෝ කම්ම නිරෝධගාමිනී පටිපදා. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි කියන කුමක්ද? කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදාව බවට පත් වෙනවා. එහෙමයි. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය වැඩෙනකොට කර්ම නිරුද්ධ වෙනවා. සම්මාදිට්ඨිය වැඩෙනකොට මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටි ඡය වෙලා යනවා. එහෙමයි. සම්මා සංකල්ප වැඩෙනකොට මිත්‍යා සංකල්ප නිරුද්ධ වෙලා යනවා. විතර වචනයක් තියෙනවා මේ නිජ්ජින්නා හෝති. නිජ්ජිනා කියන ඡය වෙලා යනවා කියන අදහස. එහෙමයි. එතකොට සම්මා වාචා වැඩනකොට මොකද වෙන්නේ? මිත්‍යා වාචා නිජ්ජින්නා හොති. මිත්‍යා වාචා ඡය වෙලා යනවා. ඒ සම්මා කම්මන්තේ වැඩනකොට මොකද වෙන්නේ? මිත්‍යා කම්මන්තේ ඡය වෙලා යනවා. හරි පුදුමයි. ඒ කියන්නේ සානස් ඒ දේ නැවත සිද්ධ වෙන්නේ නැහැ. නැවත සිද්ධ වෙන්නේ සම්මාදිට්ඨිය මුල් වෙලා නම්. එහෙමයි. සම්මාදිට්ඨිය මුල් වෙලා නැත්නම් නැවත සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර යම් හේතු මුල් කරගෙන සමහර අයට ওই දේවල් සංවර කරන්න පුළුවන් ඇත්තටම. සම්මාදිට්ඨිය මුල් වෙන්නේ නැතුව සමහරලාට ලෝකෙන් ලැබෙන නිന്ദා පහස නිසා සංවර කරන්න පුළුවන්. පිරිසක් අතර ඉන්නකොට පිරිසට පේන නිසා සංවර වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒතර ඒ කිනාට සම්මාදිට්ඨිය පිළිබඳ මේ මනස වැඩිලා නැහැ. යා කර්ම පිළිබඳ විපාක පිළිබඳ විශ්වාසය ඒ මුකුත් නැහැ. ඒ ටික නැතුව එයාගේ යම් සංවරයක් තියෙනවා. එහෙමයි. දමනයක් තියෙනවා. ඒව తాවකාලිකයි. ඒ తాවකාලික ඉපදිලා අර කර්මමය විපාකයේ පිළිබඳ විශ්වාසය නැති නිසා ඕනම වෙලාවක තමන් හිත විනාශ කරන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. විශේෂයෙන්ම දැන් ඔය අවිජ්ජා කියන සූත්‍රයක් තියෙනවා සංයුත්තනික 5 එකේ හරි 2 හරි. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා මේ පවට බය නැතිකමයි ලැජ්ජා නැතිකමයි සමග උපදින අවිද්‍යාව සියලු අකුසල් පෙරට කරගන්නවා. එහෙමයි. හිත ඇතුලේ පාපී සිතිවිල්ලට බයක් නැත්තම්, පාපී වචනයට බයක් ඇති වෙන්නේ නැත්තම්, පාපී ක්‍රියාවට බයක් ඇති වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? පාපී ඕන සිතිවිල්ලක් හිතා කතා කර ඉන්න පුළුවන්. එහෙමයි. ඊළඟට ඒකේ විපාකයට බයක් උපදින්නේ නැත්තම් පාපී ඕන සිතිවිල්ලක් තුළ ජීවත් වෙනවා යා. ගාණක් නැහැ යාට. තමන් වෙනුවෙන් හරි අනුන් වෙනුවෙන් හරි එයා පව් කරනවා. එහෙමයි. එතකොට මේ ශාසනයේ බුදුරජාණන් දේශනා කරන එක්තරා අවස්ථාවක මම තමයි දීඝනිකායේ දේශනාවක් තියෙන දවසක් බුදුරජාණන් වහන්සේට මේ ගුරුවරයා ගරහන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සංගයයට. එහෙමයි. ගෝලයා එක හං ඉදලා භාගතුන් වහන්සේගේ ධර්මයට සංගයයට ප්‍රශංසා කරනවා. දැන් ඕක සංගයයට ඇහුණා. දැන් දුර ගමනක් යනකොට භාගතුන් වහන්සේ නතර වුණා. ඊට පස්සේ සංගයා මේක භාගතුන් වහන්සේට මේ කාරණේ කිව්වා හරි පුදුමයි ස්වාමීනි මෙන්න මෙහෙම ගුරුවරයා ගෝලයා පිටිපස්සෙන් ආවා මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. බුදුරජාණන් ඊට පස්සේ සංඝයා කතා වුණා ලස්සන කාරණාව භාගතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා සත්තාන නානාදි මුක්ති කතං යතා බුද්ධං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳ ශාස්ත්‍රුන් වහන්සේට අවබෝධයක් තියෙනවා. එහෙමයි. සංඝයා කතා වුණා හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධ හරි ආශ්චර්යයි. පේන දර ගුරුවරයා එක ස්වභාවයක් ගෝලයා තව ස්වභාවයක්. ගුරුවරයා මොකද්ද? ගුරුවරයා තෙරුවන්ට ගරහනවා ගෝලයා තෙරුවන්ට ප්‍රශංසා කරනවා. ඒක ස්වභාවයන් දෙකක් ඒක. එහෙමයි. ඒක ශාස්ත්‍රුන් වහන්සේට දෙන්න පිළිබඳ අවබෝධය තියෙන්නේ මේක ස්වභාවයන් දෙකක්. එච්චරයි. පුද්ගල විවිධත්වය නේ. පුද්ගල විවිධත්වය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් මේ කාරණේ ඇවිල්ලා කිව්වා. භාගතුන් දේශනා කළා පින්වත් මහණෙනි. යම් කිසි කෙනෙක් මට නිඳා කරනවා නම් ධර්මයට නිඳා කරනවා නම් ශ්‍රාවක සංඝරත් නිඳා කරනවා ඒ හේතු කරගෙන ඔබ හිත කෙලස ගත්තොත් එහෙම ඔබට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? තෙරුවන් මුල් කරගෙන හරි
තෙරුවන් මුල් කරගෙන හරි නින්දා කරනකොට ඒ හේතු කරගෙන ඔබ හිත කිලුටු කරගත්තොත් ඒක කාට ආයහපත පිණිස පවතින්නේ? ස්වාමීනි අපිටමයි කියන්නේ. එහෙම. ඒ නිසා පින්වත්නි අපිට යම් කිසි කෙනෙක් ගරහනවා නම් ඒ ගරහන කාරණා අපි ගාව නැත්තම් ඉතින් අපිට ඔක අදාළ නැහැ කියනවා. මොකද ඒතකොට ගැරහීම සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ මේ ගැරහීමට විරුද්ධව යන්නේ නැහැ. කොච්චර සැහැල්ලුවෙන් ඒක හරි ආශ්චර්යයි. අවබෝධ නේද? එහෙමයි. ඒතකොට මේ ගරහන අය ලෝකේ ඉන්නවා. ඒක අපිට වළක්වන්න බෑ. අද යුගයේ අපි මේ සිදුවෙන සිදුවීමත් එක්ක අපි හිතන්න ඕන ප්‍රධාන කාරණාවක් ඕනෝක. අපි විටින් විට දැනුවත් කරන මොකද මිනිස්සුන්ගේ මනස පෙරෙල්ලා මිනිස්සු මේ අපරාධ දෘෂ්ටි සම්පත්තිය විනාශ කරගන්න ඕනේ, තෙරුවන් ලාභය හිමි කරගන්න ඕනේ. ඒ නිසා අපි දැනුවත් කිරීමක් කරන්න ඕන. නමුත් පොදුවේ ගනිද්දී හිතන්න ඕන දේ ඔච්චරයි. මොකද්ද මේ ලෝකේ තෙරුවන්ට නිඳා කරන පිරිසක් ඉන්නවා. ධර්මයට නිඳා කරන පිරිසක් ඉන්නවා. එහෙමයි. සත්පුරුෂයාට නිඳා කරන පිරිසක් ඉන්නවා. ඒතකොට නිඳා කරන කෙනාට ඒ ටික ගලාගෙන යන්නේ අපිට නෙමෙයි ඉන්නේ. ඒතකොට ඒ හේතු කරගෙන අපි හිත කෙලස ගත්තොත් ඒක අපිට හානිය පිණිස පවතින. ප්‍රශංසා කළත් පින්වත් මහණිතේ භාග්‍යතුන් වහන්සේ ධර්මයට සංඝයට යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළත් ඒතකොට ඒ හේතු කරගෙන ඔබ මුසපත් වෙන්නත් එපා කියනවා. එහෙමත් එපා කියනවා. සමහරලාට කුමක්ද සමහරලාට ප්‍රශංසාව කරන්නේ මේ සමහරලාට කපටිකමට වෙන්න පුළුවන්. එහෙමත් තියෙනවනේ. එහෙමයි. එහෙම සමහර දේවල් කරලා ඊට පස්සේ මිනිස්සු අන්දලා ඒ ඔස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව උපදින්න පුළුවන් සමහර විට. ඒතර ඔබටමයි කියන එකකින් හානිය තියෙන්නේ. කොච්චර ආශ්චර්යද ශාස්ත්‍රෝත්තේ. එහෙමයි. ඒක අපිට හිතා ගන්න බෑ මේ ශ්‍රාවකෙක් ප්‍රඥාවන්ත කරවල මේ කෙලෙස් ගඟින් ඈතර කරවන ශාස්ත්‍රුන් වහන්සේ නම කොච්චර මහන්සි ගන්නවද නේද? මට පුදුම හිතා ගන්න බැරුණා මේ කාරණා ටික මේ කියවලා. මේක දීඝනිකායේ තියෙන පළවෙනි දේශනාවක්. පළවෙනි පොතේ පළවෙනි දේශනාව. බ්‍රහ්මජාල සූත්‍රය මට මතක හැටියට. ඒකට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා. ඒකට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි කර්මශය වේ. ඒකට හිත ඇතුලේ දානි විපාක පිළිගන්නේ නැත්නම් හිත ඇතුලේ දානි විපාක පිළිබඳ විශ්වාසය ඇති කරවන්න ඕන. ඒතර අරක නිශ්චය වෙලා යනවා. එහෙමයි. හිත ඇතුලේ සේවා කටයුතු වල පුද පූජාවල විපාක පිළිගන්නේ නැත්නම් හිත ඇතුලේ විශ්වාසය උපදින්න ඕන. ඒතර අරක නැති වෙලා යනවා. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා, නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා. හිත විශ්වාස කරන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටිය. ඒතර මේ මිත්‍යා දෘෂ්ටිය ෂේ කරනවා. ෂේ කරන්නේ කොහොමද? හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙන බව, නරක කර්මයන්ගේ නරක විපාක තියෙන බව හිතට හේතු ගන්නන්න ඕන. ඒතර මිත්‍යා දෘෂ්ටිය ෂේ වෙනවා, සම්මා දිට්ඨිය වැඩෙනවා. ස්වාමීන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණයත් ඒට උපකාරී වෙනවා ඉතින්. අනිවාර්යයෙන්ම. ප්‍රධානම දේ සද්ධර්ම ශ්‍රවණය. එහෙමයි. සද්ධර්ම ශ්‍රවණය, ධර්මයේ කියවීම, ධර්ම සාකච්ඡා බොහෝ උපකාරයි. මිත්‍යා දෘෂ්ටි ෂේ වීම පිණිස. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර අය හිටිය ශ්‍රවණයෙන්ම මිත්‍යා දෘෂ්ටි ෂේ කරන්න පුළුවන්කම තිබ්බා. ඒතර සමහරට මේ කාලේ ඒ අය සසරේ බොහෝ කලක් සමහර සම්මාදිට්ඨිය සමාදන් වෙලා ඉඳලා. සමහරට මේ ජීවිතේ සමහර විට මොකක් හරි හේතුවක් නිසා මිත්‍යා දෘෂ්ටික තැනක ඉපදිලා මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදිලා එහෙම නැත්නම් පරිසරයක ඇසුරු කරන පිරිසකින් ආපු දෙයක්. එහෙමයි. ඒතර ඒ කෙනාට ගලවන්න හරි ලේසි. ස්වාමීන් වහන්සේ අර පෙර සඳහන් කරපු කය වඩලා තියෙනවා. ඉතින් සඳ බොහෝ අන්න කාලයක්. හරි. කය වඩලා තියෙනවා. ඒතර සමහර අය දැන් ඔය පුන්නසේනිය කියන දෙන්න ඇත්තටම දැන් ඒ දෙන්න මිත්‍යා දෘෂ්ටි නැති කරගන්නවා. බණ කිව්වට පස්සේ සුනක් මේ කුකුරවති සූත්‍රය. එහෙමයි. බුදුරජාණන් දේශනා කරන ඒනට පැහැදුනාට ඔයගොල්ලෝ මේ පැවිදි නාසක කරන එක්කෙනෙක්. කියන එහෙම පැවිදි කරන්නේ නැහැ කියනවා. මේ ශාසනයේ කාලයක් පිළිවෙත් පුරන්න කියනවා. මාස 4ක් පිළිවෙත් පුරන්න කියනවා. එහෙමයි. මාස 4ක් පිළිවෙත් පුරන්නේ කුමක් නිසාද? දැන් ඒගොල්ලෝ සමාදම් වෙලා හිටියේ මිත්‍යා දෘෂ්ටියෙන්. එහෙමයි. දැන් මේ පොඩ්ඩක් පැහැදුනාට ඕක හිත ඇතුලේ තියෙනවනේ. ඒ නිසා ඒ හටගත්තු මිත්‍යා දෘෂ්ටි නැති වෙනකන් තමයි පිළිවෙස් පුරන්න දෙන්නේ. එහෙමයි. ශාසන ප්‍රතිපදාව තුළ ඒකට සංඝයාට උපස්ථාන කර කර අනුග්‍රහ කර කර ඔහුට ඉන්න දෙනවා. එහෙම ඉන්නකොට ඒතර අරයාගේ මිත්‍යා දෘෂ්ටිය හොඳට පාලනය කරගෙන සම්මා දිට්ඨිය හොඳ නගා සිටවගෙන අන්නි පැවිදුනාට පස්සේ ඒක නට ලේසි. එහෙමයි. ඇත්තට මෙයා ඒ කියන විදිහට කරනවා. ඊට පස්සේ පැවිදි වෙනවා. පැවිදිලා සුළු කාලේ රහත් වෙනවා. නවසන සමහර අයට එහෙම නැහැ නේ සංසේ. සමහර අයට එහෙම ධර්මයේ අහනවා එයයි පැවිදි වෙනවා. ඒකට හේතුව බලන්න දැන් මම හිතන්නේ දැන් මෙහිම දැන් ඔන්න ශාසනයේ දැන් ඔන්න මේ වර්තමානයේ ගන්න සංඝ සමාජය ගත්තොත් එහෙමයි. ඒතර සමහර සංඝයා ඉන්නවා ඇත්තටම මේ ශාසනය රකින්න අදහස තියෙනවා. එච්චරයි. ඒ හේතු කරගෙන යා මොකද කරන්නේ? සමහර සත්පුරුෂයාටත් ගරහනවා අසත්පුරුෂයාටත් ගරහනවා. සමහර මම දැකලා තියෙනවා මේ කට්ටිය සත්පුරුෂයාටත් ගරහනවා. එයාගේ ඉලක්කේ ශාසන ප්‍රතිපදාවේ දියුණුවක් එහෙම කන්නේ නැහැ යා. එහෙමයි. එයාට තියෙන ශාසනය රකින්න. ශාසනය රකින්න.
ඊට පස්සේ ඒ අදහසේ පිළිහිట్లా ඉඳගෙන මොකද කරන්නේ? යා සමහරට ඒ අතර හිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහු වෙලා තියෙනවා. එයා දන්නේ නැහැ ඒක. එහෙමයි. ඉතින් ප්‍රතිපදාවක දෙන්න තියනට ඔක තේරෙන්නේ නැහැ නේ. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවටත් අහු වෙලා සාසනය රකින්න අදහසයි මේ ඔක්කොම කරගෙන සත්පුරුෂයාටත් ගරහනවා, නිඳා කරනවා, අපහාස කරනවා. එහෙම කර කර එයා ජීවත් වෙනවා. ඒතර එයා දැන් රැස් කරපු දේ අපි තුමු දැන් ඔන්න ආයෙත් ඊළඟට අපි තුමු මනුස්ස ලෝකෙම මොකක් හරි හේතු වෙලා අපි තුමු ආවා කියලා පවක් රැස් වුණා නිරේ ගියා කියලා තිරිසන් ලෝක ගියා කියලා විඳවනවා. විඳවලා ආපහු වුණ බුදු සාසනය බබලන කාලෙක මනුස්ස ලෝකෙට එනවා. එහෙමයි. ඇවිල්ලා කරන්න ගන්නවා. කරන්න බෑ යාට. ඇයි? ඔහු අනිත් අය වැරදි අදහස් වල සමාදම් කළා. එහෙමයි. සම්මාදිට්ඨියෙන් සද්ධර්මයේ කීක හිටපු සත්පුරුෂයන්ට ගරහලා. ඒතර යාට මේක කරගන්න බෑ. අර තමන් යමක්ද දුන්නේ තමන්ට ඒ දේ දායාද තමන්ට ඒ දායාද වෙලා එනවා. තමන් කරන්න උත්සාහ කළාට ඒක මේ සාර්ථක ප්‍රතිඵල එන්නේ. එහෙමයි. උදේ එහෙම සිද්ධි භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙත් සමහරට තිබ්බා. එහෙමයි. දැන් ඔය සුණක් අත්ත කියලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරගෙන හිටපු කෙනෙක්. ඉච්චර භාග්‍යතුන් වහන්සේගේ සිවුරු පොටේ එල්ල හිටියේ. දවසක් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ යනකොට මේ හෙලිවැල්ලෙන් එන නිගණ්ඨයෙක් දකිනවා. දැකලා හිතනවා අනේ මෙන්න සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නම. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දකින්න මෙයාගේ හිත. දැකලා කියනවා මේ හිස් පුරුෂයන් ඔබට හිතුණ නේද මේ සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නමක් කියලා. ඇයි ඔබ වහන්සේ ඉරිසියාද කියලා. සර්වඥයන් වහන්සේ පිටිපස්සේ. එහෙමයි. දැන් එහෙම කෙනෙක් අද වගේ යුගයක පුදුනොත් එහෙම කොහොමද එතකොට? එයාට ශාස්ත්‍රුන් වහන්සේගේ හඳුනා ගැනීම හැකියාව එදත් තිබුණේ නැහැ. අදත් නැහැ. එහෙමයි. සමහරට එයා අදටත් සමහරලාට පිරිසුදු ධර්මයට ගරහනවා. නිඳා කරනවා. අපහාස කරක ඔහේ ඉන්නවා සමහර විට. අර බුදු කෙනෙක් ළඟ ඉඳගෙන ස්වාමීන් වහන්සේ. ආන්න. දැන් මේ මානසික අඩුපාඩුව සසරට එකතු වෙන්නේ නැද්ද එයාගේ? එකතු වෙනවා. හරි භයානකයි. ඒකේ පින්වත්නි මේ භයානකකමට අපිට මේ කරුණු කියලා අවසන් කරන්න බෑ. ඒ තරම් භයානකයි. එහෙමයි. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ කොච්චර මහන්සියක් ගන්න ඕනද? එතකොට මේ පළවෙනි කාරණේ තමයි ඇත්තටම මේ ගොඩාක් වැදගත් එකත් පවට බය ලැජ්ජාව හදාගන්න හිත ඇතුලේ. තමන්ගේ විශාල වශයෙන් තමන් ආරක්ෂා කරන ප්‍රධාන කාරණාවක් ඒක. මේ ලැබුණු දුර්ලභ ජීවිතයේ මේ අවුරුදු මොකද අපිට ඉන්න තියෙන 50යි 60යි ඉන්න තියෙන්නේ. එතකොට මේ 50 60 දැන් ගොඩ පැවිදි වෙන්න ඉතින් අවුරුදු 25 30ක් විතර ගියාට පස්සේ සමහර විට සමහර ධර්මයේ හම්බෙන්නේ ගිහි ජීවිතයටත් සමහරට 20 30ක් ගියාට පස්සේ. ඒතර තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 30යි. ওই ඉතිහාසෙ ගිහින් ගෙදර ඉන්න කෙනෙක් නම් පැය 24 ගත්තොත් එහෙම පැය 24න් වැඩිපුර කාලයක් යොමු කරන්නේ කාමයේ වෙනුවෙන්. ඒතර කාමයේ වෙනුවෙන් නිරත වෙවි ඉන්න කෙනා සමහරලාට පැයයි දෙකයි බණ ඩිංගක් අහලා පොතක් කියවන්න තමයි එයාට විවේකයක් ලැබෙන්නේ. අර ඩිංගෙත් එතකොට අර කල්පනා කරලා බලනකොට මේ ශ්‍රද්ධාව එතකොට හිතට යයිද කියලා ලේසියි. එහෙමයි. එහෙම කෙනා ඒතකොට කොච්චර පරිස්සම් වෙන්න ඕනද? දැන් පැවිදි සමාජය ගත්තත් එහෙම ඒතර පැවිදි සමාජය ගත්තොත් මේ එදා වගේ නෙමෙයි. අද විශාල වශයෙන් මේ ශාසනයට එන මේ පැවිද්දට විශාල අභියෝග තියෙනවා එතකොට. ඒතකොට මේ අභියෝග වලට මුහුණ දීලා ඉන්නකොට රහිතී ශ්‍රද්ධාවක් ජනිත කරන්න එයා ගන්න උත්සාහයට වඩා යාර මේ ශ්‍රමණ ජීවිතේ රැක ගන්න මහන්සිය එක බලනකොට අර ධර්මයේ ටිකක් කියවලා හිතේ ශ්‍රද්ධාව උපද්දන්න ලීසි නෑ එතකොට එයාට. එහෙමයි. ඉච්ඡර බාහිර පරිසරයේ තියෙන ප්‍රශ්නත් එක්ක ලොකු අරුබුදයක් තියෙනවා. ඒතර මොකද අනිතක තමයි දැන් භාග්‍යතුන් වහන්සේ වැඩි ඉන්න කාලේ වගේ නෙමෙයි අද ගත්තොත් එහෙම. එතකොට නිකාය වශයෙන් බෙදලා තියෙනවා ආයතන වශයෙන් බෙදලා තියෙනවා. ඒතර මේක හැමතිස්සෙම එකිනෙක කෙනාට අනිත් එක්කෙනාගෙන ඇදකුදු පේන්නේ එතකොට. එහෙම. මේ භෞතිකවනේ එතකොට හැමතිස්සෙම මනින්න පටන් ගන්නවා. ඒතර මේ පරිසරය නැතුවද බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ කාලේ වගේ නිදහස එළියට බහැලා යන්න ගියොත් එහෙම හිතුව දිනට මොන වෙලා තියෙද දන්නේ නැහැ. තේරෙනා නේද? එහෙමයි. ඒ දා වගේ පරිසරයක් අද නැහැ. ඒතකොට අද ආයතනයක් හදාගෙන ඒ ඔස්සේ තමයි ගමන යන්න තියෙන්නේ. ඒතකොට අද තියෙන නීත්‍යානුකූල ස්වභාවයත් එක්ක අනිත් නිකාය වශයෙන් යම් ගොනු වෙන වෙලා තියෙනවා එතකොට. එතකොට බලන්න මෙහෙම වෙනකොට අර හැමතිස්සෙම තරංකාරීත්වය, ඊර්ෂ්‍යාව, නිඳා කිරීම, අපහාස කිරීම මේව තමයි හිතවලට වැඩිපුර එන්නේ ඊට පස්සේ. අර අනුග්‍රහයට වඩා තියෙන සයිනස් අභියෝග නේ. අභියෝග තියෙන එතකොට. එහෙමයි. ඒකත් එක්ක ධර්මයේ හිත පිහිටන්නේ. ධර්මයේ හිත පිහිටන්නේ. ශ්‍රද්ධාවේ, වීරියේ, සතියේ, සමාධි, ප්‍රඥාව හිත පිහිටන්නේ. ඒතර එහෙම ලෝකෙට ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ ඉතින් මානසික වශයෙන් පිරිහෙන බාහිර කටයුතු ටිකක් විතරයි සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේට උරුම වෙලා තියෙන්නේ. එහෙමයි. ඒ නිසා පින්වත්නි මේ ලැබුණු දුර්ලභ ජීවිතේ පවට බය ලැජ්ජාවයි කියන කාරණේ හොඳට ඇති කරගත්තොත් ඒක සසරටම අපි උපද්ද ගන්න
විශාල ආයෝජනයක් අපේ ආරක්ෂාව පිණිස. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. දුර්ලභව අසන්නට ලැබෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මනරම් වූ සුන්දර වූ දහම් පරයයක් සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් සාකච්ඡාව තුළින් අද අපට ශ්‍රවණය කරන්නට ලැබුණා. ඒ උතුම් වූ දහම් සාකච්ඡාව වෙනුවෙන් මහා සංඝරත්නයේ වැඩම කරමින් උතුම් දහම් කරුණු ඔබට මට අපට කියලා දෙනවා. පින ස්වාමීන් වහන්සේ අවසරයි අද දවසේ වැඩසටහනේ උතුම් වූ පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් වේරගොඩගේ තුෂාරා ස්වර්ණමාලී පින්බර මාතාව විසින්. ඉතින් මේ රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දිවිඳුන්, ඒ වගේම සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදුසසුන කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයේ රණගාරිකා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 15කට පෙර මිය පරලෝකීය පියසේන වේරගොඩ පියාණන් ඇතුළු එල්පිටියේ නැන්සි ආච්චි අම්මාට, වේරගොඩගේ අබිලින් සීයා යන සියලු ඥාතීන්ට, ඒ වගේම ආරිම් කරුණාවති මෑණියන් නමින් මිය පරලෝකීය දෙමව්පියන් දෙපළට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් වේරගොඩගේ තුෂාරා ස්වර්ණමාලී පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ආරිම් කරුණාවති පින්බර මෑණියන්ට, තුෂාරා ස්වර්ණමාලී වේරගොඩ මෑණියන්ට, පවුලේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත්, ඒ වගේම අගෝස්තු මාස 13 වන දිනට උපන්දිනයේ සමරන අකිල බුවනක පතිරගේ පින්බර පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධය කරන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සම්බුදු සිතක තියෙන අසිරිමත් කරුණු, ඒ වගේම දසබලධාරී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු ගුණයන් සම්බුදු සිතක අසිරිය උතුම් වූ දහම් සාකච්ඡාවෙන් ඔබට මට අපි හැමෝටම දැනගන්න ලැබෙනවා. ඒ උතුම් වූ දහම් කරුණු කාරණා අපට කියලා දෙන මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. අපගේ මහා සංඝරුවන සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අසිරිමත් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වය දරුවේ පින්වත් වේරගොඩගේ තුෂාරා ස්වර්ණමාලී මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මිය විසිනුයි අද සම්බුදු සිතක අසිරිය උතුම් වූ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බැතිබර අනුග්‍රහය විකාශන දායකත්වය දරුවේ. නැවතත් හෙට දිනේ ඔබ මුණ ගැසීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.